අද පාස්කුව සහ මුල් සභාවේ ඇදහිල්ල යන දේශනා මාතෘකාවෙන් එක්ව දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. මුල් සභාවේ ඇදහිල්ල බයිබලයේ පොත් 66 පුරාවට මෙන්ම ක්‍රිස්තියානි ඉතිහාසය තුලද හොඳ ආදර්ශයක් ලෙස සේවය කරනවා. මුල් සභා දවස්වලදී ශුද්ධවන්තයන් බොහෝ දුෂ්කර පරීක්ෂාවන්ද අත්විඳා. අධිරාජ්‍යය ස්ථාපිත කළ නීති නිසා ඇතැම් විට ඔවුන්ට මිනිස් ඉටිපන්දම් ලෙස කැපවීමට සිදු වුණා. තවද යේසුස් වහන්සේව විශ්වාස කළ නිසා ඔවුන්ව මිනිසුන් නොසලකා හැරිය අතර ඔවුන්ගේ ප්‍රජාවෙන්ද ඔවුන්ව බැහැර කළා. කෙසේ වෙතත් බයිබලය හා ශුද්ධාත්මයාණන් සාක්ෂි දරන්නේ ඒ දවස්වල ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ල පවිත්‍රම හා පරිපූර්ණම ඇදහිල්ල කියාය. ඔවුන් සිංහයන්ගේ ආහාර බවට පත්වීමෙන් රංග භූමියේදී රෝමානුවන්ට විනෝදාස්වාදයේ මූලාශ්‍රයක් වුණා. රෝමානු ජනයා අතරේ ජනප්‍රියතාවය දිනා ගැනීම සඳහා අධිරාජ්‍යයා නිතරම එවැනි උත්සව පැවැත්වූවා. ක්‍රිස්තියානුවන් මෙලෙස කැප වුණත් මේ තත්වය තුලදී පවා ඔවුන් යටත් වූයේ නැහැ. එසේ නැතිනම් මෙම පරීක්ෂාවෙන් ගැලවිය හැකි මාර්ගයක් සැලසුම් කිරීමටවත් ගියේ නැහැ. මෙම දුෂ්කරතා අත්විඳීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඔවුන්ගේ නොසැලෙන ඇදහිල්ල එළිදරව් වුණා. එසේ කිරීමට හැකි වුණේ මේ පොළොවේ ජීවිතය తాවකාලික බවත් ස්වර්ගයේ ජීවිතය සදාකාලික බවත් යන ඔවුන්ගේ විශ්වාසය නිසාය. පොළොවේ Taman අත්විඳින වේදනාව, දුක් විඳීම හා අවමානය తాවකාලික බවත් එය ඉක්මනින්ම නැති වී යන බවත් ඔවුන් සම්පූර්ණයෙන්ම ඒතුගෙන තිබුණා. දැන් මුල් සභා ශුද්ධවන්තයන්ගේ ජීවිත දෙස නැවත හැරී බලා මරණය දක්වාම ඔවුන් කෙතරම් උද්‍යෝගයෙන් පාස්කුවේ සත්‍ය පැවැත් වූවාදැයි ආවර්ජනය කර ගනිමු. හේබ්‍රෙව් පොතේ 11 බලමු. හේබ්‍රෙව් 11:33 දෙවියන් වහන්සේගේ වචනය බලමු. හේබ්‍රෙව් 11:33 ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙව්වෝය, ගින්නෙන් උෂ්ණය නිව්වෝය, කඩු මුවහතින් ගැලවුණෝය, දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්න වූවෝය, අන්‍ය සේනාවක් පන්නා දැමුවෝය, ස්ත්‍රීහු නැවත නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය, වෙන අයට වඩා උතුම් නැවත නැගිටීමක් ලබන පිණිස මිදීම පිළිනොගෙන වර්ධ කරනු ලැබුවෝය, නිදහසට කාරණා කියමින් తాවකාලික පරීක්ෂාවන් හා මිදීම පිළිනොගෙන වද කරනු ලැබුවෝය. 36 වන පදය. තවත් අය සරදම්වලින්ද පහරවලින්ද එසේය. බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය. ඔහු ගල්ගසනු ලැබුවෝය. කියතෙන් ඉරනු ලැබුවෝය. පරීක්ෂා කරනු ලැබුවෝය. කඩුවෙන් මරනු ලැබුවෝය. ඔහු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින් බැටළුහම්ද එළුහම්ද ඇඳගෙන ඔබමොබ ගියෝය. ඔහු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය. ඔවුන්ගේ විසීමට ලෝකය නොවටන්නේය. ඇත්ත වශයෙන්ම මෙහි ඔවුන්ට පෙර පැමිණි ඇදහිල්ලේ පියවරුන්ගේ ඇදහිල්ලත් ඇතුළත් වී තිබෙනවා. නමුත් මෙය සරදම්ද පීඩාද ලබා බැඳුම්වලින් හිරගෙයි දමනු ලැබූ මුල් සභාවේ විශේෂිත සත්‍යයයි. තවද ඔවුන් මේ සියල්ල විඳ දරා ගත්තා. පාස්කුව පැවැත්වීමෙන් Tamanව වැළැක්වීමට ඔවුන් කිසිවකට ඉඩ දුන්නේ නැහැ. මෙවැනි තත්වයන් මධ්‍යයේ වුවත් ඔවුන් පාස්කුව පැවැත්වූයේ ඇයි? හේතුව දැනගැනීමට යෝබ් පොතේ 36 වන පරිච්ඡේදය බලමු. යෝබ් 36:24 මනුෂ්‍යයන්ගේ ගීයෙන් ප්‍රශංසා කළා වූ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්නට සිහි කර ගනින්න.
සියලු මනුෂයෝ ඒ දෙස බැලුවෝය. මනුෂයා දුර සිට බලන්නේය කියාය. 우러러보나니 먼 데서 දෙවියන් වහන්සේ බොහෝ දේවල් කළා. 하나님께서 උන්වහන්සේ කළ සියල්ල සලකා බලන විට අප කළ යුත්තේ කුමක්ද? අප උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කළ යුතුයි. එය වර්ණනා කිරීමට පැහැදිලි හේතුවක් තිබෙනවා. 1 කොරින්ති 11:23ට යමු. එනම් ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටී රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මේන් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. 까지 전하는 것이라고 했습니다. අපෝස්තුල පාවුල් මුල් සභා දවස්වලදී මෙම ලිපිය ලිව්වේ කොරින්තියේ වැසියන්ටයි. කොරින්තිය වර්තමාන ග්‍රීසියට ආසන්නව යුරෝපයේ නගරයකි. අපෝස්තුල පාවුල් එම නගරයේ වැසියන්ට අවධාරණයෙන් කතා කළේ ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ පොළොවට පැමිණෙන තුරු අලුත් ගිවිසුමේ සත්‍ය දැනුම් දී දේශනා කළ යුතුය කියාය. 알리고 전해져야 되는 진리다는 이 උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්ට සිහිකර ගන්න කියා යෝබ් 36 ලියවෙන තරමට දෙවියන් වහන්සේ කළා වූ බොහෝ දේවල් අතරින් අලුත් ගිවිසුම ස්ථාපිත කිරීමේ කාර්ය හා මනුෂයාට පාස්කුව ලබා දීම ඊතා විශිෂ්ට කාර්යයන් වෙනවා. මෙය ඊතා වැදගත් කාර්යයක්. මෙසේ මුල් සභා ශුද්ධවන්තයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සියලු ඉගැන්වීම් තම සිත් මත කැටයම් කරගෙන ඇදහිල්ලේ ජීවිතය ගත කිරීමට අපහසු වුණු තත්වයන් තුලදී පවා අන්තිමය දක්වාම තම ඇදහිල්ල පවත්වා ගත්තා. තවද අද සෙනග ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලින් ඉවත හැරුණත් අප දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නෙත් ඒ නිසයි. ගණන් කළ නොහැකි තරම් මනුෂ්‍යයන්ව ඝාතනය වුණු ස්ථානයේදී තමන් ඉදිරියේ තිබූ සිංහයන්ගේ හෝ කඩුවලින් ඇති වූ තර්ජනවලදී පවා මුල් සභා සමාජිකයන් ක්‍රිස්තුස් වහන්සේ විසින් තමන්ට ඉගැන්වූ සත්‍යයට කීකරු වුණා. දෙවියන් වහන්සේ විසින් එළිදරව් පොතේ පවසා තිබූ සභා 7 අතරින් එකක් වන එපීස සභාව තුලින් මුල් සභාවේ ඇදහිල්ල විස්තර කර දුන්නා. එපීසිය යනු ප්‍රිය ඉපදවීම නේද? එය දකින සියල්ලන්ටම ප්‍රිය උපදින මහත් ඇදහිල්ලක් ඔවුන්ට තිබුණා. මුල් සභාවේ කාර්ය හා ඇදහිල්ල දෙස බැලීමෙන් එය කෙතරම් ප්‍රිය ජනකද කියා අපට දැක ගන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ මුල් සභාවට ඉගැන්වූ පාස්කු සැමරුම ක්‍රිස්තියානි ඉතිහාසයේ ඊට වැදගත් අවස්ථාවන්ගෙන් එකක් වනවා. අලුත් ගිවිසුමේ පාස්කුව අවලංගු කරන පිණිස ක්‍රිස්තු වර්ෂ 155 197 හා නැවතත් ක්‍රිස්තු වර්ෂ 325 දීත් ආගමික රැස්වීම් 3 වතාවක් පැවැත්වුණා. ක්‍රිස්තු වර්ෂ 155 දී නැගෙනහිර සභාව හා බටහිර සභාව අතර මතභේදයක් ඇති වුණා. එකම යේසුස් වහන්සේව ඇදහෙව්වත් නැගෙනහිර සභාව හා බටහිර සභාවේ දැක්ම අතර පැහැදිලි වෙනසක් තිබුණා. නැගෙනහිර සභාවේ ඇදහිල්ල පැවතුනේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හෝ උන්වහන්සේ පිහිට වූ කිසිදු දිනයක් වෙනස් විය නොහැක යන මූලධර්මය යටතේය. කෙසේ වෙතත් බටහිර සභාව ඍජුව සහ වක්‍රව මිත්‍රානුවාදය එනම් රෝමයේ හිරුදෙවි නමස්කාරයේ බලපෑමට ලක් වුණා. මෙසේ අවසානයේදී ඉරුදින නමස්කාරය නත්තල හා තවත් එවැනි දේවල් පිළිගනු ලැබුවා. ආගමික රැස්වීම් පැවැත්වෙන විට පසු කාලීනව පාප් පදවියට මාරු වුණු රෝමයේ බිෂොප්වරු තම යෝජිත වෙනස්කම් දිගටම අවධාරණය කළා.
එබැවින් පළමු පාස්කු මත බේදය ක්‍රිස්තු වර්ෂ 155දී ඇති වුණා. ග්‍රීක භාෂාවෙන් පාස්කා යනු පාස්කුවයි. අද ක්‍රිස්තියානි දහම මතභේදයේ යන නම ඊස්ටර් මතභේදය ලෙස වෙනස් කර තිබෙනවා. කෙසේ වෙතත් මලවුන්ගේ නැගිටීමේ දවසට මේ සමග 0.01කින්වත් සම්බන්ධයක් නැහැ. පාස්කා යනු පාස්කුවයි. ක්‍රිස්තු වර්ෂ 155දී පළමු පාස්කු මතභේදය ඇති වුණා. යේසුස් වහන්සේගේ ගෝලයෙක් වූ යොහන්ගෙන් තමන් ඉගෙනගත් බවත් දිනයක් හෝ නියෝගයක් වේවා කිසිදු ඉගැන්වීමක් වෙනස් නොවිය යුතු බවටත් නැගෙනහිර සභාව නොනවත්වා ප්‍රකාශ කළා. දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ නිසා පළමු මතභේදය අවසානයකින් තොරවම නිමා වුණා. ක්‍රිස්තු වර්ෂ 197දී දෙවන පාස්කු මතභේදය ඇති වුණා. ඒ කාලයේදීත් පාස්කුව න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය අවධානය බවට පත් වූයේ එහි ඇති වැදගත්කම නිසාය. නැවතත් නැගෙනහිර හා බටහිර සභා අතර විවිධ කෝණයන් මතු වුණා. නැගෙනහිර සභාව දින හෝ දේවමෙහේ නියෝගයන්ට අපට කිසිදු අවසරයක් දිය නොහැකි. මෙය කිසිසේත් වෙනස් නොවිය යුතුයි. ක්‍රිස්තු වර්ෂ 325 දක්වාම මෙම තත්වය මෙසේ පැවතුණා. පළමු හෝ දෙවන රැස්වීම් තුළින් ඔවුන්ට එකිනෙකාට තේරුම් කරවීමට නොහැකි වූ නිසා ඒ සියල්ල නිෂ්ඵල වී ගියා. පාස්කු මතභේදයේ නම ඊස්ටර් මතභේදය ලෙස වෙනස් වූ අතර මේ යෙදුම ක්‍රිස්තියානි ඉතිහාසයට දැන් ඉගැන්වීමක් වෙමින් තිබෙනවා. පාස්කුවට ඊස්ටර් උත්සවයත් සමග 0.01කින්වත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අපගේ සියෝන් සමාජිකයන් දැනගත යුතුය. ක්‍රිස්තු වර්ෂ 325දී රෝමානු කොන්ස්තන්තයින් අධිරාජ්‍යයාගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර සභාව සහ බටහිර සභාව එක් වුණා. අවසානයේදී පළමු මාස එනම් නිසාන් මාස 14 වන දින පැවැත් වූ පාස්කුව නැති වී ගියා. වසන්තයට පසු පුර 15වක දිනට පසු පැමිණෙන පළමු ඉරිදා ඊස්ටර් යන නව නමකින් එය සැමරිය යුතු බවට තීරණය වුණා. පාස්කුව අතුරුදහන් වූ නිසා ඊස්ටර් තවත් ප්‍රමුඛ වී මේ වනතුරු පැවතුණා. මුල් සභා ශුද්ධවන්තයන්ට ස්ථීර විශ්වාසයක් තිබුණා. ස්වර්ගයේ පව්කර සදහටම මරණයට නියම වූවන් ගලවන පිණිස දෙවියන් වහන්සේ පාස්කුව තුළින් අපට තම මාංශය හා ලේ ලබා දුන්නා. එබැවින් අප උන්වහන්සේගේ ඉගැන්වීම් වලට කිසිවක් එකතු කිරීමවත් අහක් කිරීමවත් නොකළ යුතුය. රෝමානු මිත්‍රානුවාදය මදකින් හෝ පැවැත් වූවා නම් ඔවුන්ට ශාරීරික දුක්විඳීම් අඩුවෙන්න තිබුණා. කෙසේ වුණත් ඔවුන්ට එම මාර්ගයේ යාමට අවශ්‍ය වුණේ නැහැ. මේ පොළොවේ සෑම දෙයක්ම తాවකාලිකයි. తాවකාලික වේදනාවකින් පසු අප සදාකාල ස්වර්ග රාජ්‍යයේදී සදාකාල ජීවනයේ ඔටුන්න ලබනවා කියා ඔවුන් විශ්වාස කළා. මෙම ඇදහිල්ල ඔවුන්ට අවසානය දක්වා කිසිදු සම්මුතියකින් තොරව පාස්කුවේ සත්‍ය අල්ලාගෙන සිටීමට ඉඩ දුන්නා. කෙසේ වෙතත් අවසානයේ ක්‍රිස්තු වර්ෂ 325දී නිසාන් මාස 14 වනදා පාස්කුව නොපවත්වන ලෙස නියෝග කරමින් අධිරාජ්‍යයා තම අධිකාරීත්වයෙන් නීතියක් ප්‍රකාශයට පත් කළා. දෙවියන් වහන්සේව විශ්වාස කළ අය අධිරාජ්‍යයාගේ අධිකාරීත්වයෙන් අහක් වී සිටීමට කාන්තාරවල කඳු හා ගුහාවල සැඟවෙමින් පාස්කුව පැවැත්වීමට සිදු වුණා. පරම්පරා ගණනාවක් පුරාවට අතුරුදහන්ව තිබූ අලුත් ගිවිසුමේ පාස්කුව යළි පිහිටුනේ ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ මේ පොළොවට පැමිණි විටදීය. මුල් සභා ශුද්ධවන්තයන් පැවැත්වීමට කැමැත්තෙන් සිටි සබත පාස්කුව හා බෞතිස්මය ඇතුළු සියලු සත්‍යයන් උන්වහන්සේ නැවත රැගෙන ආවා. මෙසේ වාර 3 මංගල්‍යයන් 7 එනම් අලුත් ගිවිසුම අප වෙනුවෙන් සම්පූර්ණයෙන්ම යළි පිහිටුණා.
දෙවියන් වහන්සේ අපට යෝබ් 36:24 ඉගැන් වූයේ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්නට සිහිකර ගනින්න කියාය. මේ දවස්වල අප මුල් සභා ශුද්ධවන්තයන්ගේ ජීවිතත් දෙවියන් වහන්සේ කළ දේ කිසිවෙකුට වෙනස් කළ නොහැක කියා පැවසූ දයාන්විත ඇදහිල්ලත් අප සිහි කළ යුතුය. උන්වහන්සේ පැමිණෙන තුරුම පාස්කුව පැවැත්විය යුතු බවත් දේශනා කළ යුතු බවත් 1 කොරින්ති පොතේ 11 වන පරිච්ඡේදයේ සටහන් වී තිබෙනවා. 1 කොරින්ති පොතේ 10 වන පරිච්ඡේදයෙන් තවත් පදයක් සොයා බලමු. 1 කොරින්ති 10:16 බලමු. අප විසින් ආශිර්වාද කරන ආශිර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ ලේයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද? කුමක් හේයින්ද බොහෝ දෙනෙක් වූ අප එක රොටියක්ය, එක ශරීරයක්ය. කුසලානයෙන් පෙන්වා දෙන්නේ පාස්කුවේ මිදියුෂයි. අප විසින් ආශිර්වාද කරන ආශිර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ ලේයේ සහභාගිකමක් නොවේද? කර්තෘවරයා අපගෙන් ආශිර්වාද කුසලාන යනු නිසකයෙන්ම අප සහභාගී විය යුතු ආශිර්වාද කුසලානයයි. අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද? සරලව කියනවා නම් අප පාස්කුවේ රොටි කමින් ලේ බීමෙන් අප ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සහභාගීකමක් වුණා. කුමක් හේයින්ද බොහෝ දෙනෙක් වූ අප එක රොටියක්ය, එක ශරීරයක්ය. මක් නිසාද අපි සියල්ලෝම එක රොටියේ පංගුකාරයෝව සිටිමුව? මාංශ ප්‍රකාර වූ ඊශ්‍රායෙල් බලන්න. පූජාවන් කනාය පූජාසනය සමග සහභාගී වන්නෝ නොවේද? දෙවියන් වහන්සේගේ සෙනග ලෙස සුදුසුකම් ලැබීම සඳහා අප පාස්කුවේ රොටි හා මිදියුෂට සහභාගී වන අය විය යුතුයි. දෙවියන් වහන්සේ අප තුලද අප උන්වහන්සේ තුලද සිටින බවත් අප උන්වහන්සේ සමග එක ශරීරයක් ලෙස දෙවියන් වහන්සේගේ දරුවන් වී සිටින බවත් පාස්කුවේ සත්‍යයෙන් සාක්ෂි දරනවා. 1 කොරින්ති 10 තුල මේ කාරණය පැහැදිලිව එළිදරව් වී තිබෙනවා. අපෝස්තුල පාවුල් මෙය කොරින්තියේ වැසියන්ට විස්තර කළේ තමන්ගේ තනි දැක්මෙන් හෝ කැමැත්තෙන් නොවෙයි. බයිබලයේ සියලු පොත් 66ම දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘවරුන්ගේ මාර්ගයෙන් ලියවුණු බව ලියවී තිබෙනවා නේද? එබැවින් සෑම පොතක් තුලම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇතුළත් වී තිබෙනවා. එසේනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද? මතෙව් 26 වන පරිච්ඡේදයට ගොස් පාස්කුව ගැන සොයා බලමු. මේ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට කුඩා අකුරක්වත් පෑන් ඉරක්වත් එකතු කිරීමටවත් අහක් කිරීමටවත් නොහැකිය යන විශ්වාසය පවත්වා ගැනීමට මුල් සභා ශුද්ධවන්තයන්ට හැකි වුණා. මතෙව් 26:17 බලමු. මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ මාගේ කාලය ආසන්නය, මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යන් වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. ඔවුන් පාස්කුව පිළියෙල කර අනුභව කළ ආකාරය 26 වන පදයෙන් සොයා බලමු. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න. පාස්කුවේ රොටි අතේ දරාගෙන යේසුස් වහන්සේ පැවසුවේ මේක මාගේ ශරීරයයි කීසේක. 27 උන්වහන්සේ කුසලානක් ගෙන පාස්කුවේ මිදියුෂ ඇති කුසලානය ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක එනම් පාස්කුවේ මිදියුෂ පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. පාස්කුව දෙවියන් වහන්සේ අප සමග
ගිවිසුමක් ඇතිකරගත් සත්‍යය නිසාත් තවද ඒ තුළ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේ අඩංගු වී ඇති නිසාත් එහි දිනය හෝ දේවමෙහේ නියෝගයන් කිසිදාක වෙනස් නොවිය යුතුයි. මුල් සභාවේ සාමාජිකයන්ගේ ඇදහිල්ලට මඟ පෙන්වූ මූලික මූලධර්මය මෙයයි. පාස්කුව භාරදිය යුතු බවත් නැවතත් මේ පොළොවට පැමිණෙන තුරු පැවැත්විය යුතු බවටත් අපෝස්තුල පාවුල් විසින් 1 කොරින්ති 11 23 24 25 26 අවධාරණය කළේ ඒ නිසයි. මේ දවස්වල බොහෝ සභාවන් තිබුණත් පාස්කුව ව්‍යවස්ථාවේ කොටසක් පමණයි. එය දැනටමත් නැති වී ගිහින් නේද කියා පවසමින් ඔවුන් පාස්කුවට අවධානය නොදී සිටිනවා. ඔවුන් එවැනි ප්‍රකාශ කරනවා. පාස්කුව මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කොටසක්. එය අවශ්‍යයි කියා ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ නැහැ කියා පැවසීමෙන් තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන් අලුත් ගිවිසුම් යුගයට අයත්ය. අලුත් ගිවිසුම් යුගයේදී ඔවුන් පාස්කුව පවත්වන්නේ නැහැ කියා ඔබ සිතනවද? 1 කොරින්ති 11 කියවූ ආකාරයට කොරින්තියේ හා යුරෝපයේ සෙනගට දේශනා කරන විටදී අපෝස්තුල පාවුල් පැවසුවේ ස්වාමින් වහන්සේ පැමිණෙන තුරු මෙය පැවැත්විය යුතුය. මා නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබිමි කියාය. ස්වාමින් වහන්සේ පැමිණෙන තුරු මෙය දේශනා වී පැවැත්විය යුතු බව ඔහු අවධාරණයෙන් කියා සිටියා. එය මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කොටසක්. ඒ නිසා කුරුසයෙන් එය අවලංගු වී ගියා කියා පවසමින් අද බොහෝ දෙනා පාස්කුව නොපැවැත්වීම ගැන නිදහසට කරුණු කියමින් සිටිනවා. ඔවුන්ගේ බොරු ප්‍රකාශයන් සම්බන්ධව හේබ්‍රෙව් 10:26 බයිබලය පවසන්නේ කුමක්දැයි සොයා බලමු. මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායෙන් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. නුඹලා සිතන්නේ මොකද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා තමා පිරිසිදු කළ ගිවිසුමේලේ අශුද්ධ දෙයක් කොට සිතා අපහාස කළ තැනැත්තාට ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේද? මතෙව් පොතේ 26 වන පරිච්ඡේදයට අනුව අලුත් ගිවිසුමේලේ යනු කුමක්ද? මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියාය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා තමා පිරිසිදු කළ ගිවිසුමේලේ කුමක්ද? අශුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආත්මයාණන් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේද? මනුෂ්‍ය වර්ගයාව ගලවා අපට ගැලවීම ලබා දෙන පිණිස දෙවියන් වහන්සේ එවන් දයාන්විත හා වේදනාකාරී කාර්යයක් ඉටු කළා. බයිබලය පවසන්නේ ගිවිසුමේලේ එනම් යේසුස් වහන්සේගේ ජීවිතයද පවා අත්හරිමින් කුරුසය මත හෙළූ ලේ අශුද්ධ දෙයක් කොට සිතන තැනැත්තා දඬුවම් ලැබිය යුතුයි කියාය. මෙය අප සැලකිලිමත්ව සිතා බැලිය යුතු දෙයක්. මේ දවස්වල Tamanගේම දැක්මෙන් තිබෙන බොහෝ සභාවන් අප අවට තිබෙනවා. කෙසේ වෙතත් වසර 2000කට ඉහතදී මෙන්ම අදත් දෙවියන් වහන්සේ පොළොවට පැමිණ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය දැනුම් දුන්නා. මුල් සභා ශුද්ධවන්තයන් තම ජීවිතය පවා අත්හැරියේ මේ සත්‍ය වෙනුවෙන්ය. ඔවුන් පාස්කුව පැවැත් වූ ආකාරය නැවත ආවර්ජනය කර ගනිමින් මේ යුගයේ අපත් පළමුවන මාස 14 වන දින සවස පාස්කුවය කියා පමණක් සුළුවෙන් නොසිතිය යුතුයි. ගිවිසුමේ ලෙයින් පිහිටුණු අලුත් ගිවිසුමේ වටිනා පාස්කුව අශුද්ධ දෙයක් කොට සිතන ලෞකික සභාවන්ගේ සම්මතයන් පිළිපැදිය යුතුද? ඊට වඩා අප මනසේ තබාගත යුත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ වටිනා ඉගැන්වීම් පිළිපදිමින් දෙවියන් වහන්සේ නැවත පැමිණෙන තුරු එය නොසලකා නොහැරිය යුතු බවයි.
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා තමා පිරිසුදු කළ ගිවිසුමේලේ කුමක්ද අශුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආත්මයන්න් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේද? මක්නිසාද පලිගැනීම මට අයිතිය. මම්ම ප්‍රතිඵල දෙන්නෙමි කියාද ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරන සේක කියාද කී තැනැන් වහන්සේ අපි දනිමුව. අනුග්‍රහයේ ආත්මයන්න් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේද? දෙවියන් වහන්සේගේ විනිශ්චයේ කාලය පැමිණි විට ඔවුන් තම වැරදි අවබෝධ කරගන්නා බව දෙවියන් වහන්සේ තේරුම් කර දෙනවා. අනාගත වක්තෘ යෙරමියා ලියූ තවත් අනාවැකියක් බලා අලුත් ගිවිසුමේ ලේ තුලින් දෙවියන් වහන්සේ සියලු මානව වර්ගයාට පොරොන්දු වූයේ කුමක්දැයි සනාථ කරගනිමු. යෙරමියා 31ට යමු. යෙරමියා 31:31 කියවෙන්නේ බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. පාස්කුවට ලූක් 22:20දී අලුත් ගිවිසුම කියා කියනවා. 33 වන පදයෙන් අලුත් ගිවිසුමේ අර්ථය සොයා බලමු. නොමුත් ඒ දවස්වලට පසුමා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මම මාගේ වේවස්ථාව ඔවුන් තුලම තබා අලුත් ගිවිසුමේ වේවස්ථාවයි. ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම කාගේද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. මෙම වේවස්ථාව නැතිව මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ සෙනග ලෙස නොසැලකෙන අතර උන්වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙත් නැහැ. දෙවියන් වහන්සේ මාගේ ගිවිසුම ඔවුන් තුල තබමි ලෙස ප්‍රකාශ කර වේවස්ථාව නොමැති අයට දෙවියන් වහන්සේගේ සෙනග විය නොහැකිය කියාද සාක්ෂි දැරුවා. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහුද මාගේ සෙනග වන්නෝය. ස්වාමින් වහන්සේ හැඳිනගනින්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගෙන සිටින්නෝය. එසේය. මම ඔවුන්ගේ අපරාධ ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපද තවත් සිහි නොකරන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේක. දෙවියන් වහන්සේ විසින් නැවත වරක් තම සෙනග සමග ස්ථීරව ගිවිසුම පිහිටුවමින් පාස්කුවේ සත්‍ය පිහිටෙව්වා. මේ පොළොවේ ජීවත් වන අතරේදී පාස්කුවේ සත්‍ය අපට විනාශයෙන් ගැලවීමට ඉඩ දෙනවා. කෙසේ වෙතත් මහත්ම විනාශය වන්නේ නිරයට යාමේ ආත්මික විනාශයයි. පාස්කුව අපව විනාශයන්ගෙන් මුදවනවා. පාස්කුව මිදීමේ ලකුණ හා අප වෙනුවෙන් ඇති දෙවියන් වහන්සේගේ සහතිකයද වනවා. මුල් සභාවේ ශුද්ධවන්තයන් මෙන් අපත් මෙම සත්‍ය ඒත්තුගෙන අප අවට සිටින බොහෝ දෙනාට පාස්කුව දේශනා කළ යුතුයි. මුල් සභාවේ ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ල ගැනත් පාස්කුව කිසිදාක අත් නොහැර මේ වටිනා පොරොන්දුව පැවැත්වීමට ඔවුන් තම ජීවිත පවා කැප කළ ආකාරය ගැනත් අප මනුෂ්‍යයන්ට සාක්ෂි දැරිය යුතුයි. පාස්කුව නොපවත්වන මේ දවස්වල සෙනග කුමක් කරනවා කියාද බයිබලය පවසන්නේ? ගිවිසුමේලේ අශුද්ධ කොට සිතන අයට දෙවියන් වහන්සේ විසින් දඬුවම් කරන බවට සටහන් වී තිබෙනවා. මුල් සභා ශුද්ධවන්තයන්ගේ අත්තිවාරම මේ සත්‍ය තුල මුල් බැස තිබුණා. අද අපට ලැබී ඇති ඇදහිල්ල මෙයයි. අලුත් ගිවිසුමේ පාස්කුව තුලින් දෙවියන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේත් අප උන්වහන්සේගේ සෙනගත් වනවා. තවද අප දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ අයිතියත් ලබනවා. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපට දෙවියන් වහන්සේට පියාණනී මෑණියනී කියා අමතන්න පුළුවන්. අපට ලැබුණු වරප්‍රසාදය ගැන සිහි කරමින් පාස්කුවේ සත්‍ය හා මුල් සභා ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ල ගැන නැවත වරක් අපගේ සිත්පත්ලේ කැටයම් කරගනිමු. අප කිසිම අවස්ථාවක පාස්කුව සුළුකොට නොතැකිය යුතුය.
එබැවින් පාස්කුව පැවැත්වීම සඳහා අප කල්තියාම සූදානම් විය යුතුයි. රැකියාවට යන අයට පාස්කුව ශුද්ධ කොට පැවැත්වීමට හැකිවන පිණිස කරුණාකර නිවාඩුවක් ගැනීමට සැලසුම් කරන්න. එදිනට දැනටමත් යමක් සැලසුම් කර ඇත්නම් කරුණාකර එය කලින් කරන්න. නැතිනම් කල් දමන්න. පාස්කුව පැවැත්වීම සඳහා කල්තියාම සූදානම් වනවා නම් මම අගය කරනවා. අඩුතරමේ පාස්කු දවසේදීවත් අප වෙනුවෙන් මහත් මිදීමේ කාර්යයක් සෑදූ දෙවියන් වහන්සේගේ ශුද්ධ කැපකිරීම හා ප්‍රේමය ගැන සිහිකර නැවත වරක් දෙවියන් වහන්සේට මහිමය පුද කරමු. මෙයින් දේශනාව අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.